समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාථ සාදුකං මනසි කරෝථ භාසිස්සාමිති. වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති කාරුණික පින්වත්නි, ධර්මදේශනාව ආරම්භයේදීම මුලින්ම මේ මුළු ලෝකයේ පුරාම පැතිර පවතින මේ පීඩාකාරී වසංගත తত্ত্বය පුළුවන් තරම් ඉක්මනින් දුරු වෙලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ පින්වතුන් මේ වෙන විට දන්නවා මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනා සාකච්ඡා කරමින් මේ පින්වතුන්ගේ ධර්මාවබෝධය උදෙසා ඉදිරිපත් කරන ජයමඟ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වන ධර්මදේශනා මාලාව තමයි මේ විදිහට මේ පින්වතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. අද දවසේ මේ ධර්මදේශනා මාලාව තුළ අද දවස මේ පැයකට ආසන්න කාලය වෙන් කරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන දෙවන සූත්‍ර දේශනාව, සබ්බාසව සූත්‍ර දේශනාව සංක්ෂිප්තව මේ පින්වතුන්ට සිහිපත් කරන්න. ඊටාම වටින වැදගත් ධර්මදේශනා මාලාවකට ඇහුම්කන් දෙන්න මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙන්නේ බොහෝ දෙනෙකුගේ කැපකිරීම මැද්දේ. විශේෂයෙන්ම මේ සඳහා මේ ධර්මදේශනා මාලාව මේ විදිහට ඉදිරිපත් කරන්න ප්‍රධාන වශයෙන් අපට උපදෙස් අනුශාසනා අවවාද ලබා දෙන්නේ ගෞරවනීය අපගේ ගුරු දේවයන් වහන්සේ පූජනීය නම කියන්න අවසරයි උඩුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේ මේ සඳහා අපව මෙහෙයවන්නේ. ඒ වගේම තමයි මේ ධර්මදේශනා මාලාව මේ විදිහට පටිගත කරලා මේ පින්වතුන් වෙනුවෙන් විකාශය කිරීම සඳහා බොහෝ දෙනෙක් කැප වී කටයුතු කරනවා. විශේෂයෙන්ම කැමරාකරණය පැත්තෙන්, ආලෝකකරණය, ඒ වගේම මේ පටිගත කරන දේශනා නැවත සංස්කරණය කරලා විකාශය කිරීමට සුදුසු මට්ටමින් සකස් කරන්නත් ඒ සඳහාත් කැපවෙච්ච බොහෝ දෙනා ඉන්නවා. ජයමඟ රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලය. ඒ නිසා ධර්මදේශනාව ආරම්භයේදීම මේ විදිහට ධර්මදේශනාව සිද්ධ කරන්නත්, ඒ වගේම ධර්මදේශනාව පටිගත කරලා මේ විදිහට විකාශය කරන්නත් කැප වී කටයුතු කරන අපගේ ගුරුදේවයන් වහන්සේ ඇතුළු
ජයමග රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මේ සිද්ධ කරන ධර්මයේ චිරස්ථිතිය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ බොහෝ කාලයක් පැවතීම උදෙසා ඒ වගේම අප හැම දෙනාගේම ධර්මාවබෝධය උදෙසා අප හැම දෙනාගේම බණ අහන මේ පින්වතුන්ට විතරක් නෙමෙයි ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලාට ධර්මාවබෝධයේ උදෙසා මේ ධර්ම දේශනාව වැදගත් වෙනවා. ධර්ම දේශනා කිරීම. ඒ නිසා අප හැම දෙනාගේම ධර්මාවබෝධයේ උදෙසා බුද්ධ ධර්මයේ දිගු කාලීන පැවැත්ම උදෙසා කැපවී කටයුතු කරන හැම දෙනාටම මුලින්ම සෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මේ සිද්ධ කරන මේ කැපවී සිද්ධ කරන මේ කටයුත්ත තමන්ගේ උතුම් සැනසීම උදෙසා සංසාර ගමන කෙලවර කොට උතුම් වූ ධර්මාවබෝධයෙන් නිවි සැනසීම උදෙසා ඒ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ආරම්භෙම අපි හැම දෙනාම ආශිර්වාද කරමු. අද දවසට નિયમિત සබ්බාසව සූත්‍ර දේශනාව පැයකට ආසන්න කාලයක් තුල සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් පින්වත්නි මේ සබ්බාසව සූත්‍ර දේශනාව බොහෝ දෙනා දන්න සූත්‍ර දේශනාව. ගොඩක් අහලා තියෙන සූත්‍ර දේශනාව. ඒ නිසා පහසුවක් වේවි මේ ධර්ම දේශනාව අපිට මේ වෙලාවේ සාකච්ඡා කරන්න. පින්වත්නි අපි මේ සාකච්ඡා කරන්නේ තුන්ලොවක් සනසා වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා. ඒ නිසා ගොඩාක් වැදගත්. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් අපගේ මේ ජීවිතය සාර්ථක කරගන්නත් නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සුවපත් කරගන්න. ඒ වගේම සියලු සංසාර දුකෙන් අත මිදී උතුම් වූ නිවනින් නිවි සැනසීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. අද දවසේ සබ්බාසව සූත්‍ර දේශනාව සාකච්ඡා කිරීමට මේ වෙලාව වෙන් වෙන්නේ. පින්වත්නි මේ සබ්බාසව කියන සූත්‍ර දේශනාවේ අන්තර්ගතය අපි හැමදෙනාටම ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු සූත්‍ර දේශනා අපිට වැදගත්. ඒ අතරින් සබ්බාසව සූත්‍ර දේශනාවත් ප්‍රමුඛ ස්ථානයේලා සලකන්න පුළුවන්. හේතුව තමයි පින්වත්නි අපේ ගැටලුවකට උත්තරයක් තියෙනවා. අපි හැමදෙනාටම තියෙන ගැටලුවට උත්තරය තියෙනවා සබ්බාසව සූත්‍ර දේශනාව තුල. ඊටාම කෙටියෙන් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ඊටාම කෙටියෙන් ආරම්භයේදී මතක් කරගත්තොත් ආශ්‍රවයන් පවත්වන්නට නොදී වළක්වන ක්‍රමවේදය. සබ්බාසව සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන්නේ ආශ්‍රවයන් පවත්වන්නට නොදී සියලු ආශ්‍රව වළක්වන ආශ්‍රවයන් උපදීම නවත්තන ක්‍රමවේදයයි. දැන් පින්වත්නි අපි හැමදෙනාගේම බලාපොරොත්තු ආශ්‍රවයන් ක්ෂය කිරීම. දැන් මතක් කරලා බලන්න අපි බුද්ධ වන්දනා අවසානයේ පින්කම් අවසානයේ බොහෝ දෙනා කියන ප්‍රසිද්ධ ප්‍රාර්ථනා ගාථාවක් තියෙනවා. අපි හැමෝම වගේ මේ ප්‍රාර්ථනා ගාථාව කියනවා. මොකද්ද? ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ආසවක්කයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං මම මේ කරපු පින්කමෙන් ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. සියලු ආශ්‍රවයන් අයින් කරගෙන සියලු දුකෙන් අත මිදෙන්න මට හැකියාව ලැබේවා. බලන්න මේ ප්‍රාර්ථනා ගාථාව තුළ තියෙනවා ආසවක්කයා වහං හෝතු. මේ ආසව කියන වචනේ හම්බ වෙනවා. සබ්බාසව සූත්‍ර දේශනාවෙත් ආශ්‍රව ඉවත් කරන ක්‍රමවේදයයි දේශනා කරලා තියෙන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ. එහෙනම් අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාවක් ආසවක්කයා වහං හෝතු කියලා අපි මේ ගාථාවෙන් කරන ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්න ක්‍රමවේදයයි සබ්බාසව සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ.
පින්වත්නි අපි හැමදෙනාටම තේරෙනවා ප්‍රාර්ථනා කරපු පමණින් ආශ්‍රවයන් ඉවත් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරපු පමණින් ආශ්‍රවයන් ඉවත් වෙන්නේ නැති බව අපි දන්නවා. හැබැයි අපි බුද්ධ වන්දනා අවසානයේ එක ප්‍රාර්ථනාවක් විදිහට කියනවා ප්‍රාර්ථනාවත් වැදගත්. නමුත් ඒ ප්‍රාර්ථනා කිරීම හොඳ නැහැ කියලා නෙමෙයි මේ මතක් කරන්නේ. සියලු ආශ්‍රවයන් මට ඉවත් කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. හැබැයි අපිට තේරෙන දෙයක් තමයි මේ ධර්මය හදාරනකොට ධර්මය අධ්‍යයනය කරනකොට ප්‍රාර්ථනාවට සීමා වෙලා අමාරුයි ආශ්‍රවයන් ඉවත් කරන්න. ප්‍රාර්ථනාවත් වැදගත්. එතනින් නොනවති තවත් කළ යුතු වැඩ කටයුතු ටිකක් තියෙනවා. ආශ්‍රවයන් ඉවත් කරන්න මොනවාද අපි කරන්න ඕනේ? සබ්බාසෝ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. එහෙනම් අද දවසේ ඊටාම වැදගත් දවසක් මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් අපගේ මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර සුවපත් කරගන්නත් නිවන් දකින්නත් හේතු වන සියලු ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ක්‍රමවේදය අද සබ්බාසෝ සූත්‍ර දේශනාව තුළින් දැනගන්න ලැබෙනවා. ඊටාම වටින දවසක්. පැයකට ආසන්න කාලයක් තුළ අපි සංක්ෂිප්තව මේ සබ්බාසෝ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සාකච්ඡා කරමු. එහෙනම් පින්වත්නි අපි ආරම්භෙම මොනවාද මේ ආශ්‍රව කියන්නේ කියලාත් මතක් කරගන්න වෙනවා. අපිට සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා මොකද්ද මේ ආශ්‍රව කියන්නේ කියලා. හැබැයි අපි අද විශේෂයෙන්ම මේ සබ්බාසෝ සූත්‍ර දේශනාවේදී නැවත සිහිපත් කරගමු. ඇත්තටම මොනවාද මේ ආශ්‍රව? පින්වත්නි මේ ධර්ම දේශනා අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ අපි හැමදෙනාම මේ සියලු සංසාර දුකෙන් එතරවන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරන්න. මේ බණ කියන්නේ බණ අහන්නේ. අපි හැමෝම මේ කටයුතු සිද්ධ කරන්නේ මෙලොව පරලොව දෙලොව ජයගෙන උතුම් නිවනින් නිවී සැනසෙන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා දැනගන්න. ප්‍රායෝගිකව අපි මොනවාද කරන්න ඕනේ කියලා දැනගන්න. නැත්තම් බණ අහලා විතරක් එතනින් සීමා වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන වගේ වැඩපිළිවෙලක්ද කියලා දැනගෙන ඒ වැඩපිළිවෙල තුල ප්‍රායෝගිකව යෙදෙන්න තමයි මේ වගේ ක්‍රමවේද ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සිද්ධ කරන්නේ. ඒ නිසා අපි තාම කෙටියෙන් නමුත් මේ කාරණා හොඳට පැහැදිලි කරගන්න වෙනවා. එහෙනම් ආශ්‍රව කියන්නේ මොනවාද? දේශනාවේ සඳහන් වෙනවා විශේෂයෙන්ම මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ මජ්ක්‍ධිම නිකාය ආශ්‍රයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දීර්ඝ සූත්‍ර දේශනාත් නෙමෙයි, කෙටි සූත්‍ර දේශනාත් නෙමෙයි, මධ්‍යම ප්‍රමාණය. ගොඩාක් දිග සූත්‍ර දේශනාත් නෙමෙයි, ඊටාම කෙටියෙන් දේශනා කරපු සූත්‍ර දේශනාත් නෙමෙයි, මධ්‍යම ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා ඇතුළත් වන මජ්ක්‍ධිම නිකායෙන් තමයි අපි මේ සූත්‍ර දේශනා උපුටා ගන්න. ඒ වගේම තමයි මේ සූත්‍ර දේශනාවල ඇතුළත් කරුණු තවත් පැහැදිලි කරගන්න උවමනා නිසා මජ්ක්‍ධිම නිකාය ග්‍රන්ථයට ලියවිච්ච අටුවා ග්‍රන්ථය පපංච සූදනි අටුවා ග්‍රන්ථයත් මේ කරුණු විග්‍රහ කරගන්න අපි භාවිත කළා. ඒ ග්‍රන්ථ පරිශීලනය කරනකොට අදහසක් අපිට ඇති කරගන්න පුළුවන් වුණා. ආශ්‍රව කියලා පැහැදිලි කරලා තිබුණේ අපි දන්නම දෙයක් කෙලෙස් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ ආශ්‍රව. එතකොට කෙලෙස් කියලා හඳුන්වන්නේත් ආශ්‍රවයන්ම තමයි. අපි හැමෝටම තේරෙනවා කෙලෙස් තමයි නිවනට බාධාව. අපේ හිතේම ඇතිවන කෙලෙස් අකුසල් සිතුවිලි තමයි නිවනට බාධාව. එහෙනම් ආශ්‍රව කියන්නේ 아무තු වචනයක් වගේ දැනුණට අපි හැමෝම දන්න හිතේ හටගන්න වැරදි සිතුවිලි. අපිට නිවන් දකින්න බාධා කරන දේවල්. සසර නැවත උපතකට හේතු වන දේවල් ආශ්‍රව කියලා හඳුන්වලා තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාටම දල අදහසක් ඇති කරගන්න පුළුවන් ඊටාම සරලව ආශ්‍රව කියන්නේ මොනවාද එහෙනම්? අපිට නැවත උපදින්න හේතු වන දේවල්. ආශ්‍රව තියනකම් අපේ හිත තුල ආශ්‍රව ඇති වෙනකම් අපිට නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා.
ඉතින් නැවත ඉපදුනොත් අපි හැමෝටම තේරෙනවා නැවත ඉපදුනොත් දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු දුකට හේතුව හොයාගෙන යද්දී උන්වහන්සේට අවබෝධ වුණා කොහොම හරි ඉපදෙන එක නැවැත්තුවොත් හරි. ඉපදුනොත් තමයි වයසට යන්නේ. ඉපදුනොත් තමයි ලෙඩ වෙන්නේ. ඉපදුනොත් තමයි ප්‍රියයන්ගෙන් වෙන් වෙලා ඊටාම පීඩාකාරී ජීවිතයක් ගත කරන්න වෙන්නේ. දැන් බලන්න පින්වත්නි හැම ප්‍රශ්නෙටම හේතුව හැම ප්‍රශ්නෙටම සමහරවිට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. දැන් මේ ධර්මය අපි ප්‍රායෝගිකව අපෙන්ම අහලා බලන්න ඕනේ. දැන් තමන්ගෙන්ම අහලා බලන්න මේ වෙනකොට තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර වෙලාවට හිතෙයි මගේ දරුවෝ නිසා තමයි මට මේ ප්‍රශ්නේ. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් තවත් කෙනෙක්ට රටේ මේ වගේ නායකයෝ ඉන්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න. හැබැයි හැම ප්‍රශ්නෙටම උත්තරේ හැම ප්‍රශ්නෙටම හේතුව හොයාගෙන ගියොත් තේරෙයි ඉපදුණු නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න. දරුවන්ගේ මේ විදිහේ කෙනෙහිලිකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ මම ඉපදුණු නිසා. මේ වගේ රටක මේ වගේ වසංගත තත්වයකට මුහුණ දෙන්න මට සිද්ධ වුණේ මං ඉපදුණු නිසා. අන්න. ඊටාම නිවැරදිව කල්පනා කරද්දී තේරෙනවා හැම ප්‍රශ්නයකටම හේතුව වෙලා තියෙන මම ඉපදිච්ච එක. ඒ නිසාම උපත නැවැත්වීම සඳහා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ආශ්‍රව හිතේ තියනකම් නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා. සංසාර ගමන කෙලවර කරගන්න බැරි වෙනවා. එහෙනම් පින්වත්නි සබ්බාසව සූත්‍ර දේශනාව තුළින් අපිට දැනගන්න ලැබෙන්නේ නැවත ඉපදෙන්න හේතු වන ආශ්‍රවයන් දුරු කිරීමේ ක්‍රමවේදය. අපි හැම දිනාගෙම ප්‍රාර්ථනාව. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු ආශ්‍රවයන් ක්‍රමානුකූලව ඉවත් කරගන්නේ කොහොමද කියලා කාරණා 7කින් සබ්බාසව සූත්‍ර දේශනාවේ විස්තර කරලා දීලා තියෙනවා. පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. උන්වහන්සේ අපිට නිවන් දකින්න කියලා උපදෙස් දීලා නැවතුනේ නැහැ. නිර්වාණ අවබෝධයේ උදෙසා අපි කල යුත්තේ කුමක්ද කියලා විවිධාකාරයෙන් විස්තර කරලා දේශනා කළා. සබ්බාසව සූත්‍ර දේශනාව තුළින් අපිට මුණ ගැහෙන්නේ මහා කරුණික තථාගත බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් ඉවත් වීම සඳහා ක්‍රමානුකූලව අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා කරපු දේශනාව. ක්‍රමානුකූලව කියලා වචනයක් මේ පින්වතුන්ට ඇහෙන්නේ නැති. හිටි හැටියේම සියලු සංසාර දුකෙන් නිදහස් වෙනවා කියලා දෙයක් නැහැ. එකපාරටම ධර්මය අවබෝධ කරගන්නවා කියලා දෙයක් නැහැ. එහෙම කරන්න බෑ. ඇයි කරන්න බැරි? අපි හැම දිනාගෙම හිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ කුසලයට නෙමෙයි. අපි හැම දිනාගෙම හිත වැඩිපුර බර මෛත්‍රියට නෙමෙයි. වැඩිපුරම අපේ හිත බර තරහ පැත්තට, ද්වේෂ සහගත වෙන්න. අපේ හිත වැඩිපුරම බර විරාගයට නෙමෙයි. නේ? රාගයෙන් තොර මට්ටමට නෙමෙයි අපේ හිත වැඩිපුරම බර. අපේ හිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ රාගය පැත්තට, ලෝභය පැත්තට. හේතුව තමයි කල්ප ගානක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් එනකොට අපේ හිතට වැඩියෙන්ම පුරුදු වුණේ මෛත්‍රියෙන් කටයුතු කළා නෙමෙයි. තරහෙන් එනකොටාගෙන තිරිසන් ආදී ජීවිත ලබලා එකිනෙකා මරා ගනිමින් ඒ විදිහේ ජීවිත තමයි අතීත සංසාර අපිට වැඩිපුර ලැබුණේ. ඒ නිසා වැඩිපුර තරහ පුරුදු හිතට මෛත්‍රිය පුරුදු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. වැඩිපුර රාගාදී කෙලෙස් එක්ක හිටිය හිතට රාගයෙන් තොර වෙලා ඉන්න පුරුදු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒක කරන්න බැරි වැඩකුත් නෙමෙයි. කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. ක්‍රමානුකූල. පින්වත්නි අපගේ බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාම කෙරෙහි මහා කරුණාවෙන් ක්‍රමානුකූලව
මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර සුවපත් කරගන්නත් නිවන් දකින්නත් අපි මොනවාද කරන්න ඕනේ කියලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් දේශනා කළා. ඒ ක්‍රමානුකූල වැඩපිළිවෙල දේශනා කරපු එක්තරා අවස්ථාවක් තමයි සබ්බාසව සූත්‍ර දේශනාවේ මුණ ගැහෙන්නේ. විශේෂයෙන්ම කාරණා 7කින්. කාරණා 7කින් උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ සබ්බාසව සූත්‍ර දේශනාව තුළ සියලු ආශ්‍රවයන් පවත්වන්නට නොදී වළක්වා ගැනීමට කටයුතු කළ යුතු ආකාර 7ක්. දැන් අපි ආරම්භයේ සිහිපත් කරගත්තා අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව සියලු ආශ්‍රව අපේ හිතෙන් ඉවත් කර ගැනීම. මේ ආශ්‍රව කියන්නේ අපිට නිවන් දකින්න විතරක් නෙමෙයි මේ ජීවිතය සාර්ථක කරගන්නත් බාධාවක්. ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සසර ගමන සාර්ථක කරගන්නත් බාධාවක්. නිවන් දකින්නත් බාධාවක්. ඒ නිසාම මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගන්නත් නිවන් දකින්නත් ආශ්‍රව ඉවත් කරන්න ප්‍රායෝගික ක්‍රමවේද 7ක් දේශනා කළා. දැන් පින්වතුනි කල්පනා කරන්න මේ ආශ්‍රව ඉවත් කිරීම පැවිදි ස්වාමින් වහන්සේලාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් සමහර වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආශ්‍රව ඡය කිරීම ස්වාමින් වහන්සේලාට අයිති දෙයක්. උන්වහන්සේලා තමයි කෙලෙස් ඉවත් කරන්නේ. අපි මේ ලෞකික ජීවිත ගත කරන සාමාන්‍ය මිනිස්සු. අපිත් කෙලෙස් ඉවත් කරන්න නම් පැවිදි වෙන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ගිහි පැවිදි ભેදයකින් තොරව අපි හැම දෙනාටම ජීවිත සාර්ථක කරගන්න නම් ටිකෙන් ටික හරි කෙලෙස් ඉවත් කරගන්න කටයුතු කරන්න වෙනවා. හොඳට කල්පනා කරලා සමාජ දිහා හැරිලා බලන්න කෙලෙස් නෙමෙයිද මේ සියලු ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ කියලා. හිතේම හටගන්න තණ්හාදික සිතුවිලි නෙමෙයිද මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ කියලා. ක්‍රමානුකූලව ගිහි පැවිදි ભેදයකින් තොරව අපි හැමදෙනාම සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම සඳහා තම තමන් ගත කරන ජීවිතය කළමනාකරණය කරගෙන කොච්චර වැඩ තිබ්බත් බුදුරජාණන් වහන්සේ කියලා දෙන මේ ක්‍රමවේද භාවිත කරන්නම වෙනවා. දැන් මේ අනුශාසනාව අහන මේ පින්වතුන්ට විතරක් පැවරිච්ච කටයුත්තක් නෙමෙයි. මේ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා වන අපත් මේ පින්වතුන්ට මේ අනුශාසනාව සිද්ධ කරමින් නොනවති ස්වාමින් වහන්සේලා වන අපත් මේ පුරුදු කළ යුතු දෙයක් තමයි මේ පින්වතුන්ට සිහිපත් කරන්නේ. ඒ නිසා කවුරුත් කල්පනා කරන්න එපා ස්වාමින් වහන්සේ මේ අපිට අවවාද කරනවා කියලා. නෑ, අවවාද කරනවා නෙමෙයි. අපි හැමෝම එකතු වෙලා කරන්න ඕනේ මොනවාද කියලායි මේ සාකච්ඡා කරන්නේ. ස්වාමින් වහන්සේලා වන අපත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගිහි උදවිය වන මේ පින්වතුනුත් අපි හැමෝම එකතු වෙලා අපි හැම දෙනාගේම මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගන්න කවදා හරි පුළුවන් තරම් ඉක්මනට සියලු සංසාර දුකෙන් අත මිදෙන්නත් අපි ටික ටික මොනවාද කරන්න ඕනේ? සබ්බාසව සූත්‍ර දේශනාව ඇසුරෙන් මේ සාකච්ඡා කරන්නේ. පින්වත්නි, ඊටාම වැදගත් කාරණා 7ක් අපි කාලයට අනුරූපව සංක්ෂිප්තව සාකච්ඡා කරමු. ආශ්‍රවයන් ඉවත් කිරීමට අපි හැමදෙනාම කටයුතු කළ යුතු වන්නේ කෙසේද කියලා ආකාර 7කින් ප්‍රායෝගික ක්‍රමවේද 7ක් සබ්බාසව සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඊටාම කෙටියෙන් කාරණා 7 කරුණ වශයෙන් සිහිපත් කළොත් දස්සනා පහතබ්බා, ඒ වගේම සංවරා පහතබ්බා, තුන්වෙනි කාරණය පටිසේවනා පහතබ්බා, අධිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා. කාරණා 7යි. පින්වත්නි, අපි මේ කාරණා 7ත් කටපාඩම් හරි කරලා මතක තියාගන්න. කටපාඩම් හරි කරලා මතක තියාගන්න. මොකද මතක තියාගත්තොත් තමයි මේ පුහුණු කිරීම කරන්න පුළුවන් වෙන්නේ. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ධර්මයේ කටපාඩම් කරනකොට ඉතින් ඒක ප්‍රායෝගික දෙයක් වෙන්නේ නැහැ නේ. නිකන් ගිරව් වගේ කටපාඩම් කරන්න තියෙන දෙයක්ද ධර්මයේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි,
ප්‍රායෝගිකව භාවිත කරන්න නම් ඒක මතක තියාගන්න වෙනවා. අපි කටපාඩම් කරන්නේ විභාගයකට මුහුණ දෙන්න නෙමෙයි. ප්‍රායෝගික ජීවිතේ යොදා ගන්න නම් මේක මතක තියාගන්න ක්‍රමයක් හදා ගන්න වෙනවා. කටපාඩම් හරි කරලා කමන්නේ ධර්මය සියලු සංසාර දුකෙන් අත මිදෙන්න මම මොනවාද කරන්න ඕනේ කියලා කටපාඩම් කරගත්තාම මොකද වෙන්නේ? තව කොච්චර දේවල් අපි කටපාඩම් කරාද විභාග සමත් වෙන්නේ? ආයි කවදාවත් කිසිම විභාගයකට මුහුණ දෙන්නේ නැතුව ඒ උපරිම කායික වශයෙන් මානසික වශයෙන් සතුටක් කරා ළඟා වෙන්න උදව් වෙන ධර්මය. ඒ ධර්මයමයි කටපාඩම් කරගන්න. ඒ ධර්මයමයි කටපාඩම් කරගෙන හරි කමන්නේ මතක තියාගෙන ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න ඕනේ. ඒ නිසා මේ කාරණා කටපාඩම් කරගෙන හරි කමන්නේ මතක තියාගෙන ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න ඕනේ කියන කාරණාව අපි හැමදෙනාම මතක තියාගන්න ඕනේ. ඉතින් ආරම්භයේදී අපි කරුණු වශයෙන් සඳහන් කළා සියලු ආශ්‍රවයන් දුරු කරගන්න නම් අපි කළ යුතු ක්‍රමවේද 7. ඊටාම කෙටියෙන් අපි ඒ කාරණා 7 එකිනෙක වෙන වෙනම විස්තර කරගමු. මහා කාරුණික තථාගත අපගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා සියලු ආශ්‍රවයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම සඳහා කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? පළවෙනි කාරණාව දේශනා කරනවා දස්සනා පහතබ්බ. එතකොට මේ කාරණාව විස්තරාත්මකව සඳහන් කරලා තියෙන්නේ දැන් දස්සනා පහතබ්බා කිව්වම සාමාන්‍යයෙන් අපිට තේරෙනවා දර්ශනයෙන් ඉවත් කළ යුතු ආශ්‍රව. ඔන්න. ආශ්‍රවයන් ඉවත් කරගන්න එක සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්නවා කියන එක එකපාරට කරන්න බැරි දෙයක්. ක්‍රමානුකූලව ඔන්න එක ක්‍රමවේදයක් දේශනා කරනවා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව වෙනම තියෙනවා. අපේ හිතේ හටගන්න සමහර කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් ඉවත් කරන්න මේ ක්‍රමවේදය අවශ්‍යයි. මොකක්ද මේ ක්‍රමවේදය? දස්සනා පහතබ්බ. දර්ශනයෙන් ඉවත් කරන්න ඕන ආශ්‍රව කොටසක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. විස්තර කරලා තියෙනවා මේ දස්සනා පහතබ්බා කියන ක්‍රමවේදය සෝවාන් මගනුවණින් පහ කළ යුතු ආශ්‍රව. අන්න. දැන් දස්සනා පහතබ්බා කියන වචනේ අපිට තේරෙනවා දස්සනා කියන්නේ දර්ශනය. දැකීම. අවබෝධය. අවබෝධය තුලින් නිවැරදි දැකීම තුලින් ඉවත් කළ යුතු ආශ්‍රව. එතකොට අපිට සාමාන්‍යයෙන් දස්සනා කියන එක දර්ශනයෙන් කියලා තේරුණාට අටුවා ග්‍රන්ථවල පැහැදිලි කරලා තියෙනවා මේ දේශනා කරන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමෙන් ඉවත් කරන ආශ්‍රව. එතකොට තවත් විස්තර කරලා තියෙනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ඉවත් කිරීම ඔස්සේ ආශ්‍රව කොටසක් ඉවත් කරන්න වෙනවා. ඔන්න. දැන් පින්වත්නි අපි මේ දන්නම කාරණා. අපි හොඳට අහලා මතක තියාගෙන තියෙනවා දස සංයෝජන අතරින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ පළවෙනි සංයෝජන තුන ඉවත් කළොත් තමයි සෝවාන් මාර්ගඵලය ලැබෙන්නේ කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා අපිට නුහුරු දේශනාවක් නෙමෙයි. හැබැයි පැහැදිලි කරලා තියෙන ඕන්න කොහොමද සෝවාන් මගනුවණින් පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. අපේ හිතේ හටගන්න කෙලෙස් කොටසක් තියෙනවා. ඒ කෙලෙස් ඉවත් කරන්න නම් මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් භාවිත කරන්න ඕන. අපි බලමු මේක විස්තරාත්මකව කොහොමද සඳහන් වෙන්නේ. සඳහන් වෙන ආකාරයම මුලින් සිහිපත් කරගත්තොත් මම අතීත කාලයේ හිටියද මම මේ ජීවිතේ ඉපදෙන්න කලින් කොයි වගේද හිටියේ? ඔන්න ආදී වශයෙන් බොහෝ දෙනා එක එක මතවාදවල ඉන්නවා. දැන් පින්වත්නි එක්තරා කාලෙක මම ඉගෙන ගන්න කාලේ ගුරුවරයෙක්. ඒ ගුරුවරයා කොහොම හරි දැනගත්ත මං ඒ කාලේ ඉඳන් සමහර දහම් කාරණා අධ්‍යයනය කර හිටියා ඉස්සර. ඒ කාලේ මේ ගුරුවරයා කොහොම හරි දැනගෙන මම දහම් බණ පොත්පත් කියවන බව දැනගෙන දවසක් මගෙන් ඇහුවා මේ
අපි අද මෙහෙම ඉපදිලා හිටියට අපේ ඉපදීම පටන් ගන්න නැත්තේ කවද්ද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔයා ඔච්චර බණ පොත් කියවන කෙනා දන්නවද? ඔයාට අහුවෙලා තියෙනවද? බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවද අපි ඉපදෙන්න පටන් ගත්තේ කවද්ද? එහෙම ප්‍රශ්නයක් ඇහුවා. මේ හොඳ ඉතාම ඉහළට ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්. ඉතින් මම කල්පනා කළා ඒ කාලේ මම සබ්බාසව සූත්‍ර දේශනාව කියවලා තිබ්බේ නැහැ. හැබැයි පස්සේ සබ්බාසව සූත්‍රය හම්බුණා මෙන්න කාරණාව. සමහර අය කල්පනා කරනවා මේ සංසාරේ පටන් ගත්තේ කවද්ද? ඉස්සර මම හිටියද? මේ ජීවිතේ ඉපදෙන්න කලින් මම කවුරු වෙලාද හිටියේ? ඔන්න හොයනවා. දැන් බලන්න මේ සබ්බාසව සූත්‍ර දේශනාවේ ඒක සඳහන් කරනවා ඒ විදිහේ මෙනෙහි කිරීම කාම භව අවිජ්ජාදී ආශ්‍රවයන් වැඩෙන්න හේතු වෙනවා. ඔන්න බලන්න. ආශ්‍රව දුරු කරගන්නයි අපේ ප්‍රාර්ථනාව. හැබැයි එහෙම ප්‍රාර්ථනා කරන අපි ඇතැම් වෙලාවට හොයලා බලන්න උත්සාහ කරනවා කවද්ද දන්නේ මං ඉපදෙන්න පටන් ගත්ත මේ සංසාරේ. අන්න. බුද්ධ වන්දනාව අවසානයේ සියලු ආශ්‍රවයන් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි එදිනෙදා ජීවිතයේදී ආශ්‍රවයන් වැඩෙන දේවල් සාකච්ඡා කරනවා. එහෙනම් බලන්න ආශ්‍රවයන් දුරු වෙන්නේ නැහැ. පින්වත්නි බලන්න හොඳට ධර්මයේ අධ්‍යයනය කරලා අඳුන ගන්න ඕනේ ආශ්‍රවයන් දුරු කරන්න අපි එදිනෙදා ජීවිතේ කොහොමද කටයුතු කරන්න ඕනේ. එහෙනම් එදිනෙදා ජීවිතේ අපි එවැනි සාකච්ඡාවලට යන එක හරි භයානකයි. මම ඉස්සර හිටියද මේ සංසාරේ කවද්ද පටන් ගත්තේ? එවැනි සාකච්ඡා ආශ්‍රවයන් දුරු වීමට නෙමෙයි ආශ්‍රවයන් වැඩෙන්නයි හේතු වෙන්නේ. ඉතින් ඔන්න පැහැදිලි කරලා තියෙනවා කොහොමද මම අතීත කාලයේ වූයෙම්ද ආදී වශයෙන් කාම භව අවිජ්ජා ආදී ආශ්‍රවයන් වැඩෙන දේ මෙනෙහි නොකරමින් චතුරාර්ය සත්‍ය ආදී කාම භව අවිජ්ජා ආශ්‍රවයන් නොවැඩෙන දේ මෙනෙහි කරමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ප්‍රහීන කිරීම. ඔන්න ඔහොමයි සඳහන් වෙන්නේ. ඊටාම සංක්ෂිප්තව අපි අදහසක් ඇති කරගමු. අපි හැමදෙනාම බලාපොරොත්තු වන මේ ආශ්‍රවයන් සියලු කෙලෙසුන් හිතෙන් ඉවත් කිරීම සඳහා භාවිත කළ යුතු එක්තරා ක්‍රමවේදයක් තමයි මොකද්ද? ඒ ක්‍රමවේදයේ දීර්ඝව සඳහන් වෙන්නේ. නමුත් අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරමින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ආදී ඒ සංයෝජන තුන ප්‍රහීන කිරීම සඳහා කටයුතු කිරීම. අන්න. එතකොට දසනා පහතබ්බා කියලා පින්වත්නි සඳහන් කරලා තියෙන්නේ අපේ හිතේ හටගන්න ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ කොටස හිතෙන් ඉවත් කරන්න නම් අවබෝධයක් ඇති කරගන්න ඕන. දර්ශනයක් ඇති කරගන්න ඕන. ඒ දර්ශනය ඇති කර ගැනීම තුලින්මයි ඒ ආශ්‍රව ටික ඉවත් කරන්නේ. අන්න බලන්න. එහෙනම් පින්වත්නි අපේ හිතේ තියෙන ආශ්‍රව ඉවත් කරන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. ඔන්න බලන්න ඒකයි මුලින් සඳහන් කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ක්‍රමානුකූල වැඩපිළිවෙල. දැන් උපමාවකින් අපි මතක් කරගමු. හිතන්න අපිට අපේ ගෙදර ඉස්සරහා මිදුල අතු ගන්න වෙනවා. හැබැයි මිදුලේ මේ වෙනකොට ගොඩාක් කැලි කසල එකතු වෙලා. සමහර විශාල ගල් පවා ඔන්න කාලයකට පස්සේ හිතන්න කාලයකට පස්සේ තමයි ගෙදරට ආවේ. මිදුලේ කොළ රොඩු පිරීලා. කොහෙන්දෝ මන්ද මහ විශාල ගල් කැබලි පවා එකතු වෙලා. දැන් මේ මිදුල පිරිසුදු කරගන්න ඉදලක් විතරක් අරගෙන මදි. මොකද ඉදලෙන් අයින් කරන්න බැරි දේවලුත් තියෙනවා. ඉදලට ගල් කෑලි අතු ගෑවෙන්නේ නැහැ විශාල ගල්. එහෙනම් ක්‍රමානුකූලව ඒ කොටස් ඉවත් කරන්න විවිධ උපකරණ විවිධ ක්‍රමවේද භාවිත කරන්න වෙනවා. සමහර විට සවලක් වුණත් උමනා වෙන්න පුළුවන්. නේද? දැන් මිදුලේ මේ වෙනකොට එකතු වෙලා තියෙන කැලි කසල සමහර කැලි කසල තියෙනවා ඉදලෙන් ඉවත් කරන්න පුළුවන්. සමහර කැලි කසල තියෙනවා ඉදලෙන් ඉවත් කරලා බෑ. ඉදල නැතුව ඊට වඩා ශක්තිමත් උදැල්ලක් සවලක් වගේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා සමහර කැලි කසල ඉවත් කරන්න. අන්න බලන්න. අපේ හිතේ තියෙන ආශ්‍රව
අපේ හිතේ තියෙන කැලිකසල ඉවත් කරන්නත් විවිධ ක්‍රමවේද තියෙනවා. අන්න ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ක්‍රමානුකූලයි. උන්වහන්සේ පැහැදිලි කරලා දුන්න මහා කරුණාවෙන් හිතේ තියෙන මෙන්න මේ කෙලෙස් ටික ඉවත් කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. හිතේ තියෙනවා තවත් කෙලෙස් ස්වභාවයක් ඒ ටික ඉවත් කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. බලන්න පින්වත්නි අපිට සියලු ක්‍රමවේද හම්බ වෙලා තියෙනවා. පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. හොඳයි අපි මේ කාරණා මෙහෙම විස්තර කරගන්නේ මේ පැයකට ආසන්න කාලයක් තියෙන නිසා ඊටාම කෙටියෙන්. නමුත් මේ පින්වත්තුන්ට මේ වෙලාවෙම ආරාධනාවක් කරනවා. දැන් තාක්ෂණයක් දියුණුයි. හැමෝටම පුළුවන් අන්තර්ජාල පහසුකම් තියෙන නිසා ත්‍රිපිටක ග්‍රන්ථ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ග්‍රන්ථ අමුතුවෙන් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අන්තර්ජාල පහසුකම් තියෙනවා. අපේ ජංගම දුරකථනයෙන් පවා මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවෙම ආරාධනාවක් හැම දිනාටම ආරාධනාවක් සිද්ධ කරනවා. අපි හැමෝගෙම බලාපොරොත්තු ආශ්‍රවයන් දුරු කිරීම. ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ ක්‍රමානුකූල වැඩපිළිවෙල ඊටාම මැනවින් පැහැදිලි කරන සබ්බාසව සූත්‍ර දේශනා. මේ පින්වතුන්ට පුළුවන් අන්තර්ජාලයෙන් හොයන්න. අන්තර්ජාලයේ සඳහා පහසුකම් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත. ඒ විදිහට අන්තර්ජාලයේ පරීක්ෂා කරනකොට මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ පටුනේ හම්බ වෙයි. පටුනේ දෙවෙනි සූත්‍රයේ විදිහට සබ්බාසව සූත්‍රය. එතකොට ඒ විදිහට ගිහිල්ලා මේ සබ්බාසව සූත්‍රයේ පාලියෙන් සහ සිංහල පරිවර්තනය දෙකම සඳහන් වෙනවා. නිසා හොඳ අධ්‍යයනයක් කරන්න මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා. අපි ගොඩක් දේවල් අධ්‍යයනය කළා. මේ සංසාරේ මහාචාර්යවරු වෙලා පවා ඉපදිලා හිටියා. දැන් මතක නැති වුණාට. හැබැයි අපි අධ්‍යයනය කරන්න ඕනම දේ අධ්‍යයනය කළේ නැහැ. ඒ නිසා තාම දුක් විඳිනවා. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතේ දුර්ලභත්වයේ වටහාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන අපි දැන්වත් අධ්‍යයනය කරමු. දැන්වත් අපි මනා විශ්ලේෂණයක් කරමු. අපිව දුකින් මුදවන ධර්මය කොයි වගේද කියලා. ඒ නිසා විවෘත ආරාධනාවක් ආරම්භෙදිම මේ විදිහට මේ ධර්මයේ කාරණා සාකච්ඡා කරද්දිම මේ විදිහට කියන්න කල්පනා කළා. හොඳයි පළවෙනි කාරණාව මේ විදිහට ඔන්න තියෙනවා. අපේ හිතේ හටගන්න ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ සඳහා මේ පළවෙනි ක්‍රමවේදය භාවිත කරන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. දස්සනා පහතබ්බා. අවබෝධය තුලින් දර්ශනය තුලින්. එතකොට අටුවාවේ පැහැදිලි කරන ආකාරයට සෝවාන් මගනුවණින් පහ කළ යුතු ආශ්‍රව. එතකොට ඒ විදිහට කියලා සීමා කරලා නැහැ, නවත්තලා නැහැ. පැහැදිලි කරලා දීලා තියෙනවා. අපේ හිතේ ආශ්‍රව වැඩෙන විදිහේ කල්පනා කිරීම වලින් ඈත් වෙලා. ඔන්න හොඳට තේරුම් ගන්න ඕන. පින්වත්නි මේ ධර්මදේශනා මාලාවේ අපි හැමදෙනාගේම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වන ඒ වටින සූත්‍ර දේශනා ඇසුරෙන් අපේ මෙලොව පරලොව දෙලොව ජයගෙන සසර සුවපත් කරගන්න. නිවන් අවබෝධ කරගන්න ප්‍රායෝගිකව කළ යුතු කාරණා හඳුනා ගන්න. ඒ නිසයි මේ කාරණා මේ විදිහට අපි විස්තර කරගන්න උත්සාහ කරන්නේ. හොඳට මතක තියාගමු පළවෙනි ක්‍රමය දස්සනා පහතබ්බා යටතේ විස්තර කෙරෙන්නේ. ඒ ක්‍රමය කොහොමද අපි ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ? හිතේ කෙලෙස් ආශ්‍රව වැඩෙන මෙනෙහි කිරීම පුළුවන් තරම් සීමා කරනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය ආදී කෙලෙස් හිතේ තියෙන ආශ්‍රවයන් ඉවත් වීමට අදාළ මෙනෙහි කිරීම පුළුවන් තරම් සිද්ධ කරමින් ප්‍රධාන වශයෙන් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා අපි හඳුනා ගන්න සංයෝජන ඉවත් වීම සඳහා ඒ අවශ්‍ය වැඩ කටයුත්තේ නිරත වෙනවා. ඔන්න පළවෙනි ක්‍රමවේදය. එතකොට පළවෙනි ක්‍රමවේදයේ ප්‍රායෝගිකව භාවිත කරද්දී අපිට සිද්ධ වෙනවා ඔන්න සමහර මෙනෙහි කිරීම තියෙනවා, සමහර සාකච්ඡා තියෙනවා, අපේ ආශ්‍රවයන් වැඩෙනවා. එහෙනම් දැන් ඒවට තිත තියන්න කාලය ඇවිල්ලා. මේ සංසාරේ කවද්ද දන්නේ පටන් ගත්තේ. ඇත්තටම මම මුලින්ම ඉපදුනේ මොන වගේ කෙනෙක් වෙලාද දන්නේ. අද නම් මම මිනිස්සෙක්. හැබැයි මේ සංසාරේ මම මුලින්ම ඉපදුනේ කවුරු වෙලාද දන්නේ.
ඔන්න. එහෙම සාකච්ඡා හරි රසවත් විදියට ගලාගෙන යයි. හැබැයි හරි භයානකයි. එවැනි සාකච්ඡා ආශ්‍රවයන් වැඩෙන මාන්නය වැඩෙන සාකච්ඡා සීමා කරලා එවැනි මෙනෙහි කිරීම සීමා කරලා කොයි වගේ මෙනෙහි කිරීමද අපි එහෙනම් කරන්න ඕනේ? චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ කාරණා මෙනෙහි කරන්න ඕන අවස්ථාව තියෙනවා. ඇත්තටම මොකද්ද මේ දුක? මට සැපයි වගේ දැනෙන මේ සංසාරය දුකයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද මේ පැහැදිලි කරන කාරණා? මේ දුකට හේතුවක් තියෙනවා. හේතුව මොකක්ද? දරුවෝ කරන කෙනෙහිලිකන්ද ඇත්තටම මගේ හිතේ උපදින දුකට හේතුව? එහෙම නැත්නම් වෙනත් මොකක් හරි දුකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව විදිහට දේශනා කළේ මොකද්ද? අන්න මෙනෙහි කිරීම. අන්න සාකච්ඡා කරන්න ඕන කාරණා. අපිට ඔන්න දැන් කාලේ උදා වෙලා තියෙනවා. තව කොච්චර කාලයක් අපිට ජීවත් වෙලා ඉන්න තියෙනවද දන්නේ නැහැ. අපි සාකච්ඡා කරමු. අපි හම්බ වෙන හැමදෙනාත් එක්ක අපේ මිතුරන් එක්ක අපි සාකච්ඡා කරමු. මොකද්ද සාකච්ඡාව? ඇත්තටම මොකද්ද මේ දුක කියන්නේ? මේ දුක් වලට හේතුව මොකක්ද? දුක නැති කරන්නේ කොහොමද? ඒ දුක නැති කිරීම කියන්නේ මොකක්ද? මම දැනටමත් කරන වැඩ කටයුතු දුකෙන් ඈතර වෙන්න මට උදව් වෙන දේවල්. දුක නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද? ඔන්න අපිට හොයලා බලන්න සාකච්ඡා කරන්න කාරණා තියෙනවා. එවැනි මෙනෙහි කිරීම වලට යෑමෙන් හිතේ උපදින එක්තරා කෙලෙස් කොටසක් ආශ්‍රවයන් කොටසක් ඉවත් කරගන්න කටයුතු කළ යුතු වෙනවා. ඔන්න පළවෙනි ක්‍රමය. දස්සනා පහතබ්බා දර්ශනය තුලින් අවබෝධය තුලින් හිතෙන් ඉවත් කරන්න ඕන ආශ්‍රව කොටසක් තියෙනවා. වෙන දේවල් කළා ඒ ආශ්‍රව අයින් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න මේ කාරණා සාකච්ඡා කළ යුතු නිසා හොඳට මතක තියාගමු. අපි මතක් කරන්න මෙනෙහි කරන්න මොනවාද මේ අරන් තියෙන්නේ කියලා හොඳට නැවත හැරිලා බලලා මම මෙනෙහි කළ යුත්තේ ආශ්‍රවයන් වැඩෙන දේවල් නෙමෙයි ක්‍රමානුකූලව හිතෙන් ආශ්‍රවයන් ඉවත් වීමට අදාළ මෙනෙහි කිරීම සිද්ධ කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මතක් කරගත්තා චතුරාර්ය සත්‍ය ධර්මය. දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය ධර්මයේ ඇසුලෙන් මෙනෙහි කරන්න මේ පින්වුතුන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳ සාකච්ඡා කරලා කල්යාණ මිත්‍රයන් ඇසුරේ සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. එවැනි සාකච්ඡා තුළින් ඇති කරගන්න අවබෝධය හරහා එක්තරා කෙලෙස් කොටසක් ආශ්‍රයයන් කොටසක් ඉවත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාව තුළ ආශ්‍රයයන් ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද දේශනා කරපු ආකාරය. එතකොට දෙවෙනි කාරණාව විදිහට පැහැදිලි කරලා තියෙන්නේ සංවරා පහතබ්බා. මුලින්ම සාකච්ඡා කළේ දස්සනා පහතබ්බා කෙලෙස් ඉවත් කරන ආශ්‍රයයන් ඉවත් කරන්න පාවිච්චි කරන්න ඕන ක්‍රමවේදය. දෙවනුව සඳහන් වෙන්නේ සංවරා පහතබ්බා. ඔන්න අර අපි උපමාවෙන් පැහැදිලි කරගත්තේ කලින් ඊටාම අපිරිසිදු මට්ටමටපත් වෙච්ච මිදුල පිරිසිදු කරගන්න ඒ මිදුලේ ඇතැම් කොටස් පිරිසිදු කරන්න ඉදලක් පාවිච්චි කරන්න වෙනවා. ඒ මිදුලෙම තියෙන සමහර කුණු අයින් කරන්න උදැල්ලකුත් පාවිච්චි කරන්න වෙනවා. අන්න. ඉදලෙන් විතරක් ඒ කුණු ටික අයින් කරන්න බෑ. එහෙනම් ඔන්න තවත් ක්‍රමයක්. සමහර දේවල් මෙනෙහි කරලා විතරක් අයින් කරගන්න බැරි ආශ්‍රවයන් කොටසක් තියෙනවා. ඒ ආශ්‍රව ටික අයින් කරන්න නම් ඔන්න ඊළඟ ක්‍රමවේදය සංවරා පහතබ්බා. සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රව. ඔන්න බලන්න පින්වත්නි ප්‍රායෝගික ජීවිතයකට ධර්මයේ ගලප ගන්න කල්පනා කරන අපි කෙලෙස් එහෙම නැත්නම් ආශ්‍රව හිතෙන් ඉවත් කර ගැනීම සඳහා මේ කාරණාවත් මේ කටයුත්තත් ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න වෙනවා. මොකක්ද කාරණාව? සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රව සංවරයෙන්ම ප්‍රහීන කරන්න අවශ්‍යයි. සංවරයෙන් ප්‍රහීන කළ යුතු කිව්ව ගමන් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසාම
අටුවාව ඇසුරෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් නුවණින් සලකා චක්ෂුරින්ද්‍රිය ආදී ඉන්ද්‍රිය 6 සංවරව පවත්වා ගැනීම තුලින් එසේ සංවර නොවීම නිසා උපදින ආශ්‍රව ප්‍රහීන කිරීම. අන්න එහෙමයි සඳහන් වෙන්නේ. එතකොට කොහොමද අපි මේ කාරණාව විස්තර කරගන්නේ, පැහැදිලි කරගන්නේ? දැන් හොඳට මේ කාරණා 7 පැහැදිලි කරගන්න ගමන් දල අදහසක් අපිට තියෙන්න ඕනේ. මොකද අපි මේ කාරණා සාකච්ඡා කරන්නේ එදිනෙදා ජීවිතේ භාවිතයට ගැනීම සඳහා. එහෙනම් දෙවෙනි කාරණාව අපිට සංක්ෂිප්ත අදහසක් හිතේ ඇති කරගන්න පුළුවන්. ඇස කන නාසය දිවකය මනස ආදී ඉන්ද්‍රියන් 6ක් අපි හැමෝටම පිළිట్లా තියෙනවා. මේ ඉන්ද්‍රියන් 6 අසංවරව පැවතීම හින්දා හිතේ සමහර ආශ්‍රව උපදිනවා. ඒ ආශ්‍රව දැන් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ තැවිලි දැවිලි සහිත ආශ්‍රව කියලා. එහෙනම් මේ ආශ්‍රව කියන්නේ ළඟ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි. මොකද අපි කවුරුත් කැමති නැහැ තැවෙන්න. අපි කවුරුත් කැමති නැහැ දැවි දැවි නේද? තැවිලි දැවිලි එක්ක ජීවත් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාව තුල ආශ්‍රව පැහැදිලි කිරීම සඳහා විශේෂණ පද පාවිච්චි කරලා තියෙනවා. විශේෂණ. මොන වගේ ආශ්‍රව කියලාද උන්වහන්සේ දේශනා කරන්නේ? තැවිලි දැවිලි සහිත ආශ්‍රව. අන්න. එහෙනම් ආශ්‍රව කියන්නේ අපිට සුවසේ ඉන්න දෙන දෙයක් නෙමෙයි. ඒකයි ඉවත් කරගන්න ඕන. එතකොට දෙවෙනි කාරණාව යටතේ සංවරා පහතබ්බා යනුවෙන් උන්වහන්සේ ආශ්‍රව ඉවත් කරගන්න තවත් ක්‍රමවේදයක් දේශනා කරනවා. මොකද්ද? ඇතැම් ආශ්‍රව තියනවා. ඒ ආශ්‍රව ඉවත් කර ගැනීම සඳහා මේ ක්‍රමවේදය අවශ්‍යයි. මොකද්ද ක්‍රමවේදය? නුවණින් සලකා. ඔන්න නුවණින් සලකා. නුවණ පාවිච්චි කරන්න වෙනවා. නුවණින් සලකා ඇස කන නාසය දිවකය මනස කියලා අපිට ඉන්ද්‍රියන් 6ක් තියෙනවානේ. මේ 6 සංවරව පවත්වා ගන්න උත්සාහ කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. එහෙනම් සමහර ආශ්‍රව තියෙනවා පින්වත්නි. ධර්මය මානසිකාර කිරීම හරහාම ඒ ආශ්‍රව ඉවත් වෙන්නේ නැහැ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. සංවරා පහතබ්බා යටතේ උන්වහන්සේ අපිට මහා කරුණාවෙන් අනුශාසනා කරනවා භාග්‍යතුන් වහන්සේ. ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් වලට එන අරමුණු හමුවේ පුළුවන් තරම් සංවර වෙන්න. පුළුවන් තරම්. ඇහෙන් රූප දැකලා ඒ වෙලාවට අපිට සතුටක් ඇති වෙයි. ප්‍රියමනාප රූප පේනකොට. හැබැයි හොඳට කල්පනා කරන්න ඕනේ මේ දකින රූපයත් එක්ක මම ලබන తాවකාලික සතුට. ඒ සතුට ඇතිව නැතිව යන తాවකාලික සතුටක්. නමුත් මේ රූපය දැකලා මේ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු හමුවේ මම ලබන සතුට ඒ සතුටත් එක්ක මගේ හිතේ ඇතිවන කෙලෙස් සහගත තත්වයේ හින්දා අනාගතේ උරුම වෙන මහා දුක්ඛ ස්කන්ධය ප්‍රමාණ කරන්න බෑ. නිසා ආදීනව බහුලයි. හැබැයි පින්වත්නි අපි හැමෝම පැටලෙන්නේ ඒ රූප දකින්න වෙලාවේ සතුටක් තියෙනවානේ. සමහර සංගීත නාද අහද්දී තාම ආස්වාදයක් දැනෙනවානේ. සමහර ගඳ සුවඳ නේද? සමහර සුවඳ වර්ග සමහර සුවඳ විලවුන් ආලේප කරද්දී තාම සුවදායක හැඟීමක් දැනෙනවානේ. ඒකනේ අපි මේවට පැටලෙන්නේ. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ විදියට අඳුන ගන්න ඕන. නමුත් ප්‍රශ්නේ ආස්වාදයක් විතරක් නෙමෙයි තවත් පැත්තක් තියෙනවා. ඒ පැත්ත හඳුන්වලා තියෙන්නේ ආදීනව කියන නමින්. ආස්වාදයක් තියෙනවා. සතුටක් තියෙනවා. රූප හමුවේ, ශබ්ද හමුවේ, ගන්ධ, රස, පහස හිතේ ඇතිවන සමහර සිතුවිලි ආස්වාද ජනකයි. හැබැයි ආස්වාදය తాවකාලිකයි. ආස්වාදය ඊටාම අල්ප මාත්‍රියයි. ඊටාම පොඩ්ඩයි. නමුත් ඒ ආස්වාදයේ ලැබීම හරහා අනාගතේ උරුම වෙන ආදීනව පක්ෂය දුක්ඛිත පැතිකඩ තාම බහුලයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් මේ ලෝකයේ සිද්ධ වෙන වැඩපිළිවෙල මනාව තේරුම් අරගෙන తాවකාලික ආස්වාදයට පැටලිලා ඉන්න අපි හැම දිනාටම දේශනා කළා පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න.
ඇහැ කන නාසය දිවකය මනස අසංවර වෙන අවස්ථා පුළුවන් තරම් මග අරින්න. අසංවර වෙන ඉන්ද්‍රිය අසංවරයේ සඳහා පසුබිම සකස් වන තැන් පසුබිම සකස් වීම පුළුවන් තරම් සීමා කරලා ඉන්ද්‍රිය සංවරව පවත්වා ගන්න වෙනවා. එහෙම පවත්වා ගැනීම තුලින්මයි ඇතැම් ආශ්‍රව ඉවත් වෙන්නේ. ඔන්න දෙවෙනි ක්‍රමවේදයේ සංවරා පහතබ්බා යටතේ උන්වහන්සේ දේශනා කළ ඉන්ද්‍රිය සංවරය ගැන. එතකොට තවත් සූත්‍ර දේශනා ඇසුරෙන් මේ පින්වුතුන්ට විමසා බලන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ක්‍රමවේදයක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. කොහොමද? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය ගැන තව හොයලා බලන්න යන්න එපා. සමහර වෙලාවට අපි ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් දකිනවා. පස්සේ මොකද කරන්නේ? ඒ රූපේ තවත් අංගපසංග ගැන හොයා බැලීමක් කරනවා. අන්න. ඉන්ද්‍රිය අසංවර වෙන හැටි. රූපය දැක්කා. නමුත් අපි මොකද කරන්නේ? ඒ රූපයේ තවත් අංගපසංග ගැන හොඳින් හොයා බැලීමක් කරන්න පෙළඹෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙන හැටි. ඒ නිසාම උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා අපිට ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒකේ අනුව්‍යංජන දිහා බලන්න යන්න එපා. ඒකේ නිමිති අන්න. ඒ රූපය ගැන තවත් ඕනෑකමින් බලන්න යන්න එපා. ඇහැ අසංවර වෙන විදිහේ රූප තව දුරටත් විමසා බලන්න යන්න එපා. ශබ්ද ඇහෙයි. අපි හැමෝටම කන් ඇහෙන නිසා ශබ්ද ඇහෙනවා. නමුත් ඒ ශබ්දයේ තවත් විස්තරාත්මක දේවල් හොයලා බලන්න යන්න එපා. අන්න. ඉන්ද්‍රිය අසංවර වෙන පුළුවන් තරම් අවස්ථා මගහැරලා ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීම සඳහා අපව යොමු කරනවා. එවැනි ක්‍රමවේදයකින් තමයි ඇතැම් ආශ්‍රව ඉවත් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණාව පටිසේවනා පහතබ්බ. එතකොට ඔන්න ඒ කාරණාවත් අපි ඊටාම කෙටියෙන් පැහැදිලි කරගත්තොත් නුවණින් සලකා සිව්පස සේවනය කිරීම තුලින් තවත් ආශ්‍රව කොටසක් තියෙනවා ඉවත් කරගන්න. නුවණින් සලකා සිව්පස සේවනය. දැන් ඒ කාරණාවත් අපි කෙටියෙන් පැහැදිලි කරගත්තොත් සිව්පසය කිව්වේ අපි හැමෝටම අවශ්‍ය මූලික සාධක. ස්වාමින් වහන්සේ නමක් නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. එතකොට ගිහි කෙනෙක් නම් අපිට ඊටාම සරලව මතක් කරගන්න පුළුවන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඒ වගේම ගෙවල් දොරවල් සහ ඒ අවශ්‍ය කරන බෙහෙත් හේත් ටික. මේ හතර අපි හැමෝටම අවශ්‍යයි. එතකොට මේ හතර අවශ්‍යයි තමයි. හැබැයි මේ හතර පාවිච්චි කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට පාවිච්චි කළේ නැත්නම් හිතේ ආශ්‍රව උපදිනවා, නිවනට බාධාවක්, මෙලෝ පරලෝ ජීවිත සාර්ථක කරගන්නත් බාධාවක්. එහෙනම් ආශ්‍රව ඉවත් කරන තවත් ක්‍රමවේදයක් තමයි හිතේ හටගන්න තව ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ ආශ්‍රව කොටස හිතෙන් ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම සඳහා තමන් එදිනෙදා භාවිත කරන මූලික සාධක. තමන් ඇඳුමක් අඳිනව වෙන්න පුළුවන්. ආහාර ටිකක් ගන්නව වෙන්න පුළුවන්. බෙහෙත් හේත් ටිකක් පාවිච්චි කරනව වෙන්න පුළුවන්. ජීවිතයක් ජීවත් කරන මේ මූලික අවශ්‍යතා පරිභෝග කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝග කරන්න. අන්න. ගෙවල් දොරවල් පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි තියෙන්නේ. ඒවා අපිට අවශ්‍යයි. හැබැයි කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා දේශනා කරනවා. මම මේ ගෙදර පාවිච්චි කරන මගේ මේ ගෙයක් වගේ දෙයක් මට අවශ්‍යයි. ඒක කෙනෙක්ට අවශ්‍ය මූලික සාධකයක්. මොකටද අවශ්‍ය? සීත උෂ්ණ දුරු කරගන්න ඕනේ මට. මැසි මදුරු පීඩා වලින් වළකින්න මට වටා පිටාවක් සකස් කරගන්න ඕන. මොකද එහෙම නැතුව හිතක් සකස් කරගන්න බාධායි. ඒ වගේම ආහාර පාන ටිකක් මේ කයට වැටෙන්න ඕන. අන්න හොඳට නුවණින් සලකලා තමයි ඒවා පාවිච්චි කරන්නේ. මම මේ ආහාර ගන්නේ ඉන්ද්‍රයන් පිනවන්න නෙමෙයි. මේ කය පවත්වා ගන්න මේ කැම ටිකක් ගන්න වෙනවා. අන්න නුවණින් සලකා එදිනෙදා මූලික අවශ්‍යතා පරිභෝග කිරීම ඒ හරහා තවත් ආශ්‍රව කොටසක් ඉවත් වෙනවා. ඔන්න බලන්න අපි කරන්න ඕන වැඩපිළිවෙලයි මේ දේශනා කරන්නේ. හතරවෙනි කාරණාව අදිවාසනා පහතබ්බා. අදිවාසනා පහතබ්බා කියලා සඳහන් කරන්නේ ඉවසීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ඔන්න. අර මිදුලේ උපමාව ගත්තේ අපි. සමහල කොරළු ඉවත් කරන්න ඉදලක් ඕන.
සමහර කොළරොඩු ඉවත් කරන්න උදැල්ලක් ඕන වෙනවා. සවලකුත් සමහරලාට පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ හිතේ උපදින තවත් ආශ්‍රව කොටසක් තියෙනවා. ඒ ආශ්‍රව කොටස ඉවත් කරන්න මෙන්න මේ ක්‍රමය අවශ්‍යයි. මොකද්ද ක්‍රමය? ඉවසීම. ඉවසීම කිව්වහම ඉවසීමෙත් විවිධ ප්‍රභේද තියෙනවානේ. මොකද්ද මේ කියන ඉවසීම? නුවණින් සලකා සීත උෂ්ණ බඩගින්න පිපාසය මැසි මදුරු සුලං අව් සර්ප ස්පර්ශ නපුරු වචන තියුණු කායික වේදනා ආදිය ඉවසීම. ඉවසීම මොන ඉවසීමද? සීත උෂ්ණ සමහරලාට දරාගෙන ඉන්න වෙනවා. සමහරලාට බඩගින්න පිපාසය දරාගෙන ඉන්න වෙනවා. දැන් මේ කියන්නේ බඩගිනි වෙලාවට අපි ආහාර ගන්නවා, සීත උෂ්ණ ඇති වෙන වෙලාවට අපි රැකවරණයක් සලසා ගන්නවා. මේ සමහර අවස්ථා තියෙනවා ඒවා දරාගෙන ඉන්න වෙනවා. කිසිම ක්‍රමවේදයක් ළඟපාතක නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට සීත උෂ්ණ දුරු කරගන්න. එවැනි අවස්ථාවලදී පුළුවන් තරම් ඉවසන්න වෙනවා. එහෙම ඉවසුවේ නැත්තම් ආශ්‍රව උපදිනවා. එහෙම ඉවසීම හරහා ඇතිවන මැසි මදුරු පීඩා, ඇතිවන සර්ප ස්පර්ශ, තියුණු කායික වේදනා මේ ඔක්කොමත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලානේ. මේ සර්ප ස්පර්ශ වෙන්න පුළුවන්, තියුණු කායික වේදනා වෙන්න පුළුවන්, මැසි මදුරු පීඩා මේ ඔක්කොමත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ ඔක්කොම හමුවේ ඉවසන්න වෙනවා. ඉවසීම තුලින් ඇතැම් ආශ්‍රව කොටස් තියෙනවා ඉවත් වෙනවා. අවසාන කාරණා දෙකත් කෙටියෙන් මතක් කරගත්තොත් පරිවර්ජනා පහතබ්බා. දුරු කිරීමෙන් පහ කළ යුතු ආශ්‍රව. දුරු කිරීමෙන්. එතකොට ඒකත් කෙටියෙන් පැහැදිලි කරගත්තොත් මොකද්ද මේ කියන්නේ? ඔන්න තවත් සමහර ආශ්‍රව කොටස් තියෙනවා මේ ක්‍රමය පාවිච්චි කළොත් තමයි ආශ්‍රව ඉවත් වෙන්නේ. මොකක්ද ඒ ක්‍රමය? නුවණින් සලකා නපුරු ඇතු, නපුරු අසු, නපුරු ගොනු, කටුලැහැබ්, ප්‍රපාත ඔන්න වගේ ලැයිස්තුවක් තියෙනවා. එතකොට මෙන්න මේවා දුරු කරන්න. ප්‍රපාත තියෙන තැන් වලට යන්න එපා. ඔන්න ඒවා මග අරින්න. ඒ වගේම නපුරු සත්තු. ඔන්න. දැන් බලන්න පින්වන්ත අපි නොහිතන පැතිකඩ. ආශ්‍රව දුරු කරගන්න සමහර ආශ්‍රව තියෙනවා. අනවශ්‍ය තැන් වල ගැවසීම නිසා ඒ උපදින ආශ්‍රව. එවැනි ආශ්‍රව දුරු කරගන්න නම් ඔන්න ක්‍රමය නපුරු සත්තු ඉන්න තැන් වලට යන්න එපා. ඒ තැන් වල ගැවසෙන්න එපා. ඒ වගේම ප්‍රපාත අර සමහර තියෙන අපවිත්‍ර දේවල් දාන තැන් අන්න ඒ වගේ තැන් වල ගැවසෙන්න එපා. හරීම භයානකයි. කොහොමත් අපිට තේරෙනවා ප්‍රපාත කියන්නේ හරීම භයානක තැන්. එවැනි තැන් වල ගැවසීම හින්දා සමහර ආශ්‍රව උපදිනවා. එවැනි තැන් වල ගැවසීමෙන් උපදින ආශ්‍රව කොටස ඉවත් කරගන්න නම් එවැනි අගෝචර ස්ථාන, එවැනි දුරු කළ යුතු ස්ථාන පුළුවන් තරම් ඈත් කරන්න ඕනේ. ඔන්න ප්‍රායෝගිකව ආශ්‍රව ඉවත් කරන ක්‍රම. අවසාන කාරණාවට ඔන්න අපි ප්‍රවේශ වෙන්නේ 6 වෙනි කාරණාව සහ 7 වෙනි කාරණාව. විනෝදනා පහතබ්බා සහ භාවනා පහතබ්බා. කාල වේලාවට අනුරූපව අපි මේ කාරණා ඉස්මතු කරගන්නේ මේ පින්වුතුන්ට තවත් විමසන්න අවස්ථාව තියෙන බව සිහිපත් කරමි. එතකොට විනෝදනා පහතබ්බා යටතේ 6 වෙනි ක්‍රමවේදය ඉදිරිපත් කරලා තියෙන්නේ දෝෂ සැලකීම් සහිත වීරයෙන්. නුවණින් සලකා උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. හිතේ උපදින කාම, ව්‍යාපාද, අවිහිංසා, කාම, ව්‍යාපාද, විහිංසා, ඒ වගේම ලාමක අකුසල ධර්මයන්. පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති ආදී වචන ගණනාවකින් සඳහන් කරලා තියෙනවා. හිතේ උපදින කාමාදී විතර්කයන් හමුවේ. ඒ විතර්ක හිතින් ඉවත් කර ගැනීමට අදාළ වැඩපිළිවෙලක නිරත වෙන්න ඕන. හිතේ උපදින කාම විතර්ක වලට ඉඩ දීලා ඉන්නව නෙමෙයි. ඒ උපදින කාම විතර්ක හිතෙන් ඉවත් කරගන්න අදාළ වැඩපිළිවෙලක නිරත වෙනවා. එතකොට මේ සඳහා දීර්ඝ විස්තර සඳහන් වෙනවා අපිට විමසා බලන්න අවස්ථාව තියෙනවා. අවසාන කාරණාව භාවනා පහතබ්බා. භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව. භාවනාව විස්තර කරලා තියෙන්නේ බොජ්ජංග ධර්මයන් වැඩිම කියන කාරණාවත් එක්ක. ඉතින් මේ පින්වතුන්ට තවත් විමසා බලන්න අවස්ථාව තියෙන බවත් නැවත නැවත සිහිපත් කරමින්
අද දවසේ ධර්මානුශාසනාව අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි සබ්බාසව සූත්‍ර දේශනාව තුල සියලු ආශ්‍රවයන් ඉවත් කර ගැනීමේ ක්‍රමවේදය භාග්‍යවතුන් වහන්සේ සියලු ආශ්‍රයන් ඉවත් කරගන්න ක්‍රමානුකූලව කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා කරපු දේශනාව සංක්ෂිප්තව අදහසක් ඇති කරගන්න උත්සාහ කළේ. එතකොට ඒ යටතේ අපිට හම්බ වුණා ආශ්‍රයන් දුරු කර ගැනීම අපි හැමදිනාගේම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනාවකින් අපි බොහෝ විට කියනවා. නමුත් ඒ සඳහා යමක් කළ යුතු බවත් සබ්බාසව සූත්‍ර දේශනාව අපිට විස්තර කරලා දෙනවා. මොනවාද කරන්න ඕනේ කියලා කාරණා 7ක් යටතේ අපිට විස්තර කෙරුණා. කොහොමද? හොඳට අපි නුවණින් සලකලා දස්සනා පහතබ්බාදී මේ කරුණු සමහර ආශ්‍රව තියෙනවා අවබෝධය තුලින් අදාළ මෙනෙහි කිරීම නිවැරදිව පවත්වා ගනිමින් ඒ ආශ්‍රව ඉවත් කරන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය හරහා තවත් ආශ්‍රව තියෙනවා අදුරු කරන්න ප්‍රමාණිකූල ඉන්ද්‍රිය සංවරය. තවත් ආශ්‍රව තියෙනවා එදිනෙදා අවශ්‍යතා ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී ඒ මූලික අවශ්‍යතා ප්‍රත්‍යවේක්ෂා කළ පරිභෝග කරනවා. කෙලෙස් ආශ්‍රව නූපදින විදිහට සිව්පස පරිභෝගය. ඒ වගේම සීත උෂ්ණ බඩගින්න ආදී ඒ ඇතිවන වේදනාවන් ඉවසීම හරහා තවත් ආශ්‍රව කොටසක් ඉවත් කරගන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම නපුරු සත්තු ගැවසෙන තැන්, තා භයානක ප්‍රපාත ආදී තැන් දුරු කිරීම හරහා ඇතැම් ආශ්‍රව උපදින්න හේතු වන දේවල් සීමා කරන්න අවශ්‍යයි. අවසාන කාරණා කීපෙදී සඳහන් වුණා කාම ව්‍යාපාදාදී විතර්ක උපදිනකොට නාදි වාසේදී ආදී වශයෙන් ක්‍රමානුකූලව ඒ හිතේ උපදින අකුසල විතර්ක ඉවත් කර ගැනීමට අදාළ ක්‍රමවේද භාවිත කරනවා. අවසානයේ භාවනා පහතබ්බ සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට නිවනට නැඹුරු වූ භාවනාව සිද්ධ කිරීම. එහෙනම් භාවනා කිරීමත් ආශ්‍රව ඉවත් කරගන්න උදව් වෙනවා කියලා අපි හැමෝම දන්න දෙයක්. හැබැයි භාවනාවත් ආශ්‍රව ඉවත් කරන හතෙන් එකක් විදිහටයි සබ්බාසව සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. අපි හැම දිනාගෙම බලාපොරොත්තු ආශ්‍රවයන් ඉවත් කරලා මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන නිර්වාණ අවබෝධය කරා ගමන් කිරීම. ඒ නිසාම මේ සූත්‍ර දේශනා අපි හැමෝටම වැදගත්. ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් දේශනා කරපු ස්වාමින් වහන්සේ ඇතුළු අපි හැම දෙනාටම සියලු ආශ්‍රවයන් දුරුකොට උතුම් වූ ධර්මාවබෝධය කරා පියමන් කරන්නත් එතෙක් මේ ජීවිතයත් සසර ගමනත් සුවපත් කරගන්න මේ උතුම් සබ්බාසව සූත්‍ර දේශනාවත් උපයෝගී වේවා කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා ඇති කරගමු. අද දේශනාවට නියමිත කාල වේලාව අවසන් වුණා. අද දවසේ මේ විදිහට පැයක කාලයක් මේ පින්වතුන් වෙනුවෙන් වෙන් කළේ ජයමග රූපවාහිනී නාලිකාව හරහා මේ මෑතක ඉඳන් ඉදිරිපත් කරන මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඇතුළෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාව. මේ සඳහා කැප වෙලා කටයුතු කරන හැම දිනාටම මේ රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වෙලා හැම දිනාටම උතුම් සැනසීම උදෙසා මේ පින් පිහිට පිණිස පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රට තුල ලෝකයේ තුල පවතින මේ පීඩාකාරී වසංගත තත්ත්වය දුරු වෙන්නත් අපි හැම දිනාම තුල රැස්වෙච්ච මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම මේ ජීවිතයත් සංසාර ගමනත් සුවපත් කරගෙන පුළුවන් තරම් ඉක්මනින් සියලු දුකෙන් අත මිදී උතුම් වූ ධර්මාවබෝධය තුලින් ලබන සැනසීම උදා කරගන්නත් මේ සියලු පින් හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගමු. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය කුසලය උතුම් වූ ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.